ඔව් ළමයි දැන් ඉතින් සිලබස් එකේ ඇත්තටම 2021 ඔයගොල්ලන්ට දැන් රචනා ප්‍රශ්න PO paper එකේ 5ක් සම්පූර්ණයෙන් කරන්න පුළුවන්. ඇප්ලයිඩ් උත් ප්‍රශ්න 5ක් කරන්න පුළුවන්. ෆස්ට් ෂයි ළමයෙක්ට ඒකකට යන්න අවශ්‍ය පාර දැන් හරි ගස්සලා තියෙනවා. ඒ කියන්නේ මේ මාවතේ ගණිත හැන්ඩාරේ අපේ පන්තියේ ඒ මාවතට දැන් දරුවෝ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ මොහොතේ මම පොඩක් කියන්න හිතුවේ දැන් ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්න ටිකක් පාඩම් කරනකොට. රෑ නිදි මරාගෙන පාඩම් කරනවද පාන්දර නැගිටිනවද? තව සමහර ළමයින් ප්‍රශ්නයක් තියෙනවා පාඩම් කරනකොට එක විෂයක් එක දිගටම වැඩ කරනවද? එහෙමත් නැත්නම් දවස බෙදාගෙන දවසේ විෂයන් තුනම කරනවද? තවත් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තියෙනවා නෝට් ටික බලලා ඉවරලා පේපර් කරනවද නැත්නම් පේපර් කරන ගමන් නෝට් බලනවද? විවිධ ප්‍රශ්න ළමයින්ට. හැබැයි මේකෙදි මට දෙන්න තියෙන සරලම උත්තරේ ඔය එක ප්‍රශ්නයක්වත් ඒ ප්‍රශ්නයකටවත් උත්තරය ඕගොල්ලෝ කාගෙන්වත් හොයලා වැඩක් නැහැ. මේ හැම උත්තරයක්ම හොයාගන්න ඕන ඔයාම තමයි. ඔයගොල්ලෝ අහලා තියෙනවනේ දැන් අර අපේ බුදුහාමුදුරුවෝ බුදු වෙනකොට ඊට කලින් බුදු වුණා කියලා කිව්ව අපි දන්නනේ බුද්ධත්වයට පත් වෙන්නේ උතුම් බුද්ධත්වයට පත් වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරලානේ. ඊට කලින් අධික ලෙස සැප දීලා බැලුවා ඒක හරි ගියෙත් නැහැ. අධික ලෙස දුක් දීලා බැලුවා ඒක හරි ගියෙත් නැහැ. හැබැයි මැදුම් පිළිවෙත තමයි හරි ගියේ. ඒතර මේ පිළිවෙත යා අත්හදා බලන්නේ ගත්තේ. ඒ වගේ දැන් මෙතන ඉගෙන ගන්නකොටත් සමහර ළමයි ඉන්න පුතේ රෑ එළි වෙනකන් හරි පාඩම් කරන්න පුළුවන්. හැබැයි ඌට උදේට නැගිටින්න බෑ. සමහරට හන්දෑව හැටනේ ලෑස්ති වුණාන් පස්සේ පාන්දර 3 හරි 4 වෙනකන් හරි එක දිගට ඉන්න පුළුවන්. හැබැයි හන්දෑව හැට නිදාගෙන ඒත් පාන්දර දෙකට නැගිටින්න බෑ. හැබැයි තවත් ළමයි ඉන්නවා දවසම වෙහෙස කර බව නිසා ඌට රැට පාඩම් කරන්න බෑ. පාන්දර දෙකට විතර නැගිටලා පාඩම් කරනවා. ඒතර පළවෙනි දේ ප්‍රශ්නේ ඔයා හොයාගන්න ඕන ඔයාට ගැලපෙන ක්‍රමය මොකක්ද කියලා. මේක කාගේවත් හින්දා මේ අයියා කෙනෙක්වත් මේ තුනක් ගත්ත අයියා කෙනෙක්ගෙන් අහලා කොහොමද හොඳ කියලාවත් අහලා වැඩ නැහැ. හැබැයි පුතේ පාඩම් කිරීම සම්බන්ධව මම දන්න එක දෙයක් තියෙනවා. අධික ලෙස නිදි මරලා පාඩම් කරන්න එපා. සාමාන්‍ය මම අහලා තියෙන විදිහට නම් ඔය රෑ 12 සහ පාන්දර 3 අතර නිදා ගන්න පුළුවන් නම් ඒකේ විශේෂ වටිනාකමක් තියෙනවා. ඉතින් ඔය වෛද්‍ය මනෝවිද්‍යාත්මක කට්ටිය එහෙම ඉතින් කියනවා අහලා තිනවා. මම එහෙම අහලා මනෝවිද්‍යාවක් දන්නේ නැහැ. ඒ වුණාට අහලා තියෙන විදිහට ඔය පාන්දර රෑ 12 ඉඳන් පාන්දර 3 ටයිම් එක නිදාගෙන දෙපැත්ත බැලන්ස් කරගන්න පුළුවන් නම් හොඳයි. කියන්නේ ඔයාලට පුළුවන් නම් 11 මාර වෙනකන් රෑ ඉන්නවා. අනිත් පැත්තෙන් පාන්දර 4ට විතර නැගිටිනවා. එහෙමත් නැත්නම් 3ට විතර නැගිටිනවා. මේ தත්ත්වය හදාගත්තට වරදක් නැහැ. මම කියන්නේ රෑ නිදි මරලා පාන්දර නැගිටින්න රෑ නිදි මරන්න ඕනවත් නැත්නම් පාන්දර නැගිටින්න ඕනවත් කියන කාරණේ කවුරුවක්වත් කියන එකවත් නැහැ. ඔයාට ගැලපෙන ක්‍රමය හොයාගන්න ඕන. අනිත් එක ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නේ ඕක නෙමෙයි. අර තව සමහර ළමයි කණ්ඩායමක් ඉන්නවා අපේ දැන් ඔය අපේ පන්ති හරියන්නේ නැත්නම් ඒගොල්ලෝ. මොකද්ද? සමහර ළමයින්ට ඕනේ මේ පාඩම් ටික ඔක්කොම බලලා ඉවර වෙලා පේපර් කරන්න. ඒ කෙමිස්ට්‍රි පේපර් කරනකොට පුතේ හොම නෑ සර් මේ මම මේක පාඩම් ටික බලාගෙන යනවා. බලලා ඉවරලා පේපර් කරනවා. ෆිසික්ස් එහෙමයි. බලලා ඉවරලා පේපර් කරනවා. අර බාලගීර දෝෂය අදන මෙහෙට වගේ කතාව තමයි. පාඩම් බලලා අපි මුල් පාඩම් ගොඩක් ළමයින්ට තියෙන දෙයක් තමයි මුලින් ඉඳන් පටන් ගන්න ඕනේ. හොඳට හොන්න මොරාල් එකක් ආවා දැන් අද මොකක් හරි කතාවක් අහගෙන දැන් මම පන්තියේ කිව්වා කියලා උඩ වැඩ කරන විදිහ. ඔයගොල්ලෝ ඒක අහගෙන ඉඳලා ගන්නවා එදාම ගිහිල්ලා කාමරේ සම්පූර්ණ අස් කරලා මුලින් ඉඳන් පටන් ගන්නවා. කෙමිස්ට්‍රි නම් යන්නේ පරමාණු කිව්වෙට. පරමාණු කිව්ව හින්දා බලාගෙන පාඩම් දෙකක් දෙනකොට මේකට ආය අර මොටිවේෂන් එක ඉවරයි අමතකයි. විශේෂ බලන්නේ මියුම් වලින්. එහෙම අර මුලට ඇවිල්ලා පාඩම් කරනවා කියන පොඩි මේන එකක් තියෙනවා. එතකොට පාඩම් ටික බලලා ඉවරලා පේපර් කරන්නේ. මේකත් එච්චර හරියන්නේ නැහැ පුතේ. ගොඩක් දුරට කවදාවත් එක වැඩක් සම්පූර්ණ ඉවර කළා තව වැඩක් කරනවා කියන්නේ ගියොත් එහෙම සමහරට අර වැඩේ කෙරෙන්නේ නැහැ. සාමාන්‍ය වැඩ වැඩි වෙනකොට තමයි මිනිස්සු වැඩිපුර වැඩ කරන්නේ. වැඩ අඩු වුණොත් එහෙම කරන වැඩ ප්‍රමාණය තවත් අඩු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ගත්තම වැඩ පුළුවන් තරම් වැඩි කරගන්න ඕන. එහෙම තියෙද්දි මම කියන්නේ පාඩම් කිරීම සම්බන්ධව ගත්තන් පස්සේ මේ නෝට් බලන ගමම පේපර්ස් කරන්න. පළවෙනි දේ තමයි දැන් ඔයාලට මේනකොට දැන් මැත්ස් නම් මම කියෝනේ ප්‍රශ්න 5ක් කරන්න පුළුවන් කියලා. හැබැයි ප්‍රශ්න 5ට අදාළව දැම්ම පුළුවන්. අපි මොඩල් පේපර්ස් මේනකොට කරලා තිනවා 26ක්. පේපර්ස් 26ක් දීලා තිනවා. ඔය පේපර්ස් 26 ආපහු මුලින් ඉඳන් අරන් පටන් කරන්න පුළුවන්. ඊට අමතරව පාස් පේපර්ස් වල දැන් වැඩ පටන් ගන්න පුළුවන්. කොහොමද වැඩ පිළිලක් ක්‍රියාත්මක කරනවා. මම මැත්ස් ගැන නෙමෙයි කතා කරන්නේ. විශේෂයෙන්ම කෙමිස්ට්‍රි පිස් ගැන කතා කරොත් මම ඒ ගැන කතා කරන්න ලොකු අයිඩියා ඒ කියන්නේ ගැලපෙන පුද්ගලෙක් නෙමෙයි වුණාට දැකලා අහලා තියෙන විස්තරත් එක්ක ගත්තම පේපර් එකේ දැනට කරලා තියෙන ප්‍රශ්න ටික හරි තෝර බේරගෙන පේපර් එකෙන් 3 කාලක් හරි කරගන්න පුළුවන් ඉතින්. ඒ ටිකේ ප්‍රශ්න අරන් කරලා ඒ ටික හදා ගන්න පුළුවන්. එතකොට මේ
පාඩම් ටික ඉවරනකන් ඉඳලා පේපර් කරන්න ගත්තොත් පාඩම් ටික ඉවරනකොට අන්තිම සතියේ වෙයි පේපර් කරන්න කාලයක් එන්නේ නැහැ. ඒ හින්දා මතක තියාගන්න විෂයන් දෙකේම මම දන්න තරමින් පාස් පේපර්ස් පොත පුතේ ඔය හොඳ රෑන්ක් දාපු ගොඩක් අය අඩුම තරමේ 3 වතාවක් කරා. අඩුම තරමේ 3 වතාවක් කරා. කිව්වේ නැති වුණාට. සමහරට 6ත් වතාව කරපු ළමයි ඉන්නවා. මට මතකයි එක්තරා දරුවෙක්ගේ අද මේ මෙතන මේ පාස් පොතක් තියෙන්නේ. මේ මම පාවිච්චි කරන එක මම ඉතින් වැඩි ලියන්න ගන්න නැහැ නේ. මෙන්න මේ පේපර් පොතේ මේ රැලි වැටලා මෙහෙම දිගාරින්න බැරි තරම් රැලි වැටලා කෙමිස්ට්‍රි පාස් පේපර් පොත. ඒ කියන්නේ මෙයා මේ පාස් පේපර් පොත අල්ලලා දාඩියට මෙතන රැලි වැටලා හොයලා බැලුවම පේපර් පොත 7 වතාවක් විතර කරලා තියෙනවා. ප්‍රශ්නේ දකින්නකොට උත්තරේ පේනවා. ඒ කවුරු හරි හිතන්න පුළුවන් මේ කටපාඩම් කිරීමක් නේ කටපාඩම් කිරීමක් නෙමෙයි. තර්ක අනුකූලව මේ ප්‍රශ්නේ හොඳටම දැකලා එකපාර නෙමෙයි දෙපාර තුන් හතර පාර කරනකොට ඒක අර සීසන් පත්‍යම් වෙනවා කියලා කියන්නේ. ප්‍රශ්නේ ගැඹුරටම කිදා බෑලා දෙයක් හිතන්න පුළුවන්. ඒකට ඒවට පාස් පේපර්ස් පුළුවන් තරම් සාමාන්‍යයෙන් මම දකින විදිහට මමත් ගුරුවෙක් තමයි අපිත් මොඩල් පේපර් දෙනවා තමයි හදලා හැමෙන් ප්‍රශ්න හොයලා. නමුත් ඉහළම ගුණාත්මක භාවයක් තියෙන ප්‍රශ්න තමයි පාස් පේපර්ස් වල තියෙන්නේ. මොකද ගුරුවරුන්ට වඩා මේ ප්‍රශ්න පත්‍ර හදන මහාචාර්යවරු හදපු පේපර්නේ පේපර් කියන්නේ පාස් පේපර් කියන්නේ. අන්න හින්දා පාස් පේපර්ස් ටික පුළුවන් තරම් කරලා ඒක ස්ටඩි කරලා හැබැයි පාස් පේපර්ස් වල විතරක් නතරලා හරියන්නේ නැහැ. මොකද විභාග ප්‍රශ්න පත්‍ර රටාව වෙනස් වුණොත් එimhe ආයිට ඒකේ එතනින් එළියට ගිහිල්ලත් පේපර් රටාවට හොයන්න ඕන. අනිත් පේපරුත් කරන්න ඕන. මට හැබැයි ඒක නෙමෙයි මම කියන්න ගත්තේ. සමහර ළමයි ඉන්න තව කතාවක් ඔය දැන් ඔව්. දැන් ඒනට මේකත් එක්ක සමහර දෙමව්පියෝ මම දකින්න දෙයක් තියෙනවා දෙන දෙයක් තමයි පැය 8ක්වත් නිදා ගන්න ඕන. පැය 6ක්වත් නිදා ගන්න ඕන කියලා සමහරලාට ඔය අධ්‍යාපන මනෝවිද්‍යාඥයෝ නැත්තම් වෛද්‍යවරු එහෙම කියනවා මම අහලා තියෙනවා මාත් අහලා තියෙනවා. හැබැයි හොයලා බැලුවම ඔය මනෝවෛද්‍යවරයාත් වෛද්‍ය විද්‍යාලයට යනකොට ඒ ලෙවල් වල සමහරලාට පැය 4ක්වත් නිදාගෙන නෑ වෙන්න පුළුවන්. ගොඩාක් ඔය දිස්ත්‍රික් ෆස්ට්ලා අයිලන්ඩ් ෆස්ට්ලා එහෙම පට්ටනයි අරිනවා. මම ක්‍රීඩා ඔක්කොම කරා. මම මෙහෙමයි. මම ඉස්කෝලේ හැමදාම ගියා. ඉස්කෝලේ යන්න ඕනේ තමයි. අපි ඒක කතාව නෙමෙයි කියන්නේ. ඉස්කෝලේ හැමදාම ගියා. සියලුම බාහිර ක්‍රියාකාරකම් ඔක්කොම ටික කරා. පාඩම් කරේ මම දවසට මම හොඳට පැය 8ක් නිදාගත්තා. එන්න බයිලා ගහනවා. දිනුවට පස්සේ. හැබැයි මේක සමාන මම අහවල් ශිෂ්‍ය සංගම් වල හිටියා මේ ඔක්කොම කියනවා. හැබැයි දිනුවට පස්සේ දිනන්න කලින් මේක පට්ටරෑ එළියනකන් නිදි මරලා වැඩ කරා කියන කාරණේ කියන්නෙම නැහැ. ඒ හින්දා දිස්ත්‍රික් ෆස්ට්ලා අයිලන්ඩ් ෆස්ට්ලා කියන සමහර පොඩි නයි අරනේවා ගණන් ගන්න එපා. වැඩ කරලා තමයි හැම එකෙක්ම ගොඩ ගිහින් තියෙන්නේ. මම කියන්නේ ડોක්ටර්ස්ලා වුණත් අර සමහරකට පැය 7ක් නිදා ගන්නවා කිව්වට මම නම් දන්න තරමින් විභාග කිට්ටු වෙනකොට ළමෙක්ට නිින්ද සාමාන්‍ය පැය 5කට එමත් නැත්නම් 4කටත් සමහරලාට වෙන්න පුළුවන් අඩු කරන්න සිද්ධ වෙනවා. අර තියෙන වැඩ කන්දරාමගේ පාස් පේපර් පොත දෙතුන් වතාවක් කරන සබ්ජෙක්ට් තුනේම. එතකොට මොඩල් පේපර්ස් ටික ආපහු කරගන්න ඕන. ඒව කරන ගමන් ඒවා විවරණය කරගන්නකොට නෝට් වල මැදින් අරන් බලන්න ඕන. මේ කාලේ පුතේ තව විභාගෙට තියෙන්නේ මාස 4කටත් අඩු කාලයක්. දවස් තියෙන්නේ 110ක් විතර කියමු කාසන්න වශයෙන්. විභාගෙ චුට්ටක් කල් යන්න ඉතින් දන්නේ මට ඒක කියන්න බෑනේ කියලා නෑනේ. පොඩ්ඩක් එහෙම වෙන්න බැරි කමක් නෑ. නමුත් අපි ප්ලෑන් කරන්න ඕන මේ දවස් 110. පුතේ මේ පැය දවස් 110න් ඔයා දවස් කීයක් නිදා ගන්නවද? සාමාන්‍යයෙන් පැය 6ක් නිදා ගන්නවා කිව්වොත් මේකෙන් 4න් එකක් නිදා ගන්නවා. පැය 5ක් නිදා පැය 6ක් නිදා ගන්නවා කිව්වොත් මේ පැය 24 නම් පැය 6 කියන්නේ 4න් එකක් නිදා ගන්නවනේ. එහෙනම් 4න් 3යි ඔයා වැඩ කරන කාලේ තියෙන්නේ. මේක ඒ කියන්නේ බෙදුවොත් එම් 4න් කීයද 20 අපි 110 කියන එක නිකන් 112ක් විතර කියමුකෝ බෙදීම් පාඩම ටිකක් පැටලෙන හින්දා. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මෙතන 4 නම් 3යි 32යි 18යි. 18 වැඩි කිරීම sorry 4 වන්දන් 2යි 28 වැඩි කිරීම 3 සාමාන්‍යයෙන් ගත්තම තියෙන කීයද? 4යි 6යි 2යි 8යි දවස් 84ක් විතර. වැඩ කරන කාලේ තියෙන දවස් 84යි මොකද නිදා ගන්නවා පැය 6 ගානේ. ඔය පැය 6 ගානේ කොට රෑ නැත්තම් දවල් හරි හීන දකින්නවත් නිදා ගන්නවට ගන්න පුළුවන් සමහරලාට මම බලාගෙන පන්ති ආසියට නිදා ගන්නවා. කොහොම හරි දවස් 84යි තියෙන්නේ. මේකෙන් අපිට විෂයන් තුනට බෙදුවොත් එහෙනම් මේක බෙදුම් විෂයන් තුනට කීය දෙන්නේ? 2යි 8යි. හරි මේ තුන දෙවුම් පන්නේ දවස් 28යි එක විෂයකට තියෙන්නේ.
එක විෂයයක තියෙන දවස් 28යි. මේ දවස් 28ත් හිතන්නකෝ ඔයාලා දැන් මෙතනින් පස්සේ සිලබස් එකේ මැත්ස් නම් අපි තව පොඩි පාඩම් කීපයක් විතරයි තියෙන්නේ. සිලබස් එක ඉගෙන ගන්න ඕන. ඊට අමතරව සිලබස් එකේ අමතක වෙච්ච පාඩම් ටික ආපහු බලා ගන්න ඕන. පාස් පේපර්ස් කරන්න ඕන. එතකොට මේ දවස් 28 කියන එකකින් අපි සාමාන්‍ය තව සිලබස් එක ඉගෙන ගන්න මේ දවස් 8ක් කරියොත් දවස් 20ක විතර කාලයක් වෙන්නේ එක විෂයකට. දවස් 20ක් කියන්නේ පැය කීයද? 24න් වැඩි කරන්නකෝ. 48යි පැය 480යි. පැය 480කටත් විතර ආසන්න කාලයක් තමයි ඔයාට විභාගයට පෙර එක විෂයක් වෙනුවෙන් තියෙන්නේ. ඉතින් පුතේ මේ පැය 480 නේද මැනේජ් කරන්න ඕනනේ. පැය 480 ඉතින් හිතන්නකෝ ඔයා පාස් පේපර්ස් 2000 2020 දක්වා කරනවා නම් එතන PO ඇප්ලයිඩ් ගත්තම පැය 6ක පේපර්ස් තියෙනවා. 6 වරක් එතකොට 20 කීයද? පැය 120ක් වෙනවා පාස් පේපර් පොත එකපාරක් කරන්න. එකපාරක් කරන්න. දැන් කරලා නැති දරුවෙක්ට කරපුවා ඇත්ත මේකට ඇති. දෙපාරක් කරනවම පැය 240ක් යනවා. පාස් පේපර්ස් ටික විතරක් කරන්න පැය 240ක් යනවා. දෙපාරක් කරනවා නම්. තුන් පාරක් කරනවා නම් 360ක් යනවා. කියන්නේ තුන් පාරක් කරන්නද එහෙම ගත්තම පස්සේ දැන් තියෙන කාලේ මදි. හැබැයි අපි දෙපාරක් හරි කරනවා කියලා හිතමුකෝ. පැය 240 තව පැය 240ක් තියෙන නෝට් එකෙන් බලා ගන්න. ඒ විෂයන් තුනේම ওই විදිහට කරනවා. එහෙනම් මම අහන්නේ තව දුරටත් ඔයා විභාගේ පස්සර දැම්මොත් එහෙම වැඩ කරන්න තියෙන කාලේ පේපර් තින් කරන්න ඉන්න කාලය ඔයාට කවදාවත් ඒකට යන්න වෙන්නේ නැහැ. එහෙනම් අදම පටන් ගන්න. මේ දැම්ම පටන් ගන්න. හෙටට කල් දාලා හරියන්නේ මේ තියෙන දවස් ගාන එකත්ොත් එහෙම ඔයා පාස් පේපර්ස් වල දෙපාරක් ඉවර කරනවා කියලා සැලසුම් කරනවා නම් දැම්ම වැඩ පටන් ගෙන කරගත්තොත් ඔයාට දෙපාරක් ඉවර කරන්න පුළුවන්. ඉතිරි පැය 240 මතක තියාගන්න. ඔයාට මගේ හැරෙන පාඩම් ටික, පරණ පාඩම් ටික, බැරි වෙච්ච පාඩම් ටික විවරණ සහිතව ඉගෙන ගන්න. ක්ලාස් එකේ ගුරුවරයා උගන්වපු සම්පූර්ණ නෝට් ටික මුලින් ඉඳන් බලලා මුලින් ඉඳන් අගටයි අගින් ඉඳන් මුලටයි A to Z ඉගෙන ගන්නව තමයි පේපර්ස් කරන්නේ. ඊට අමතරව අපි දැන් මොඩල් පේපර්ස් ටික කරන්න. කොහොමද ඉස්සරහට තවත් මොඩල් පේපර්ස් 20ක් 25ක් අපි පන්ති කාමරේ තුලත් සාකච්ඡා වෙනවා. ඉතින් මේව ටික කරන්නේ ඉතින් ටික වෙන් කරගන්න. ඒතකොට එක විෂයකට ඔහොම නම් ওই විෂයන් තුන බැලන්ස් කරගන්නකොට ඔයාට ලොකු වැඩ කොටසක් කරන්න බලන්න. මම කියන්නේ මේ තියෙන කාලේ හොද්දටම ඇති. දැන් මම ගණන් හදලා කිව්වා පාස් පෙරොත් දෙපාරක් කරන්න පුළුවන්. ඒ තව ටික ටිකුත් තියෙනවා එක විෂයකට. එහෙනම් දෙපාරක් කරන්න තව කාලය ඇති. දැම්ම වැඩ පටන් ගත්තොත් ඔයාට ඒ තුනකට යන්න කිසිම ගැටලුවක් නැහැ. එතනදී ගොඩක් ළමයින්ගේ මම දැකපු දුර්වලතාවයක් තමයි මෙන්න මේක නම් ඉතාම වැදගත්. මේක අනිවාර්යෙන් හිතට ගන්න පුතේ. මේ විභාග කෙට්ටුවේ දැන් ඔයාලා ඉන්නේ ලොකු මානසික පීඩනයකින්. හිතන්නකෝ මෙහෙම එකක් බෑග් එකකට මොනවා හරි අපි ඉතින් මොනවා හරි වී හරි මොනවා හරි පුරවනවා. පිරලා තියෙද්දි මේකට තවත් අද කරලා දානවා. දැන් පිරලා තියෙන්නේ. තද කරලා දානකොට පාගලා ගහන්න. මේව ගහනකොට වැරදිලා හරි පොඩ්ඩි සිදුරක් තිබුණොත් මොකද වෙන්නේ? මෙතනින් මේ ටික ඔක්කොම යන්න ගන්නවා. වී එහෙම වී කවර එහෙම හෙට මෙහෙට යන පුපුරලා එහෙම යන්නේ. අන්න ඒ වගේ දැන් ඔයාලගේ මනසත් නිකන් දැඩි විඩාවක ලොකු පන්ති එදිනදා පේපර් ලොකු ප්‍රෙෂර් එකක් එක්ක ඔයා ලොකු පීඩනයකින් තමයි මේ දවස්වල වැඩ කරන්නේ. ඒ වැඩ කරන කාලය තුලදී ඔයාගේ මානසික මට්ටම කියන එක නම් ඉතාම වැදගත්. ඒ කියන්නේ ඔයාට ඔයාගේ සුළු සිදුවීමකින් ඔයාගේ යාළුවෙක්ට හරි බාහිර පාර්ශ්වයකට ඔයා පුංචි මානසික වැටීමක් කරත් ඔයා සමහරලාට හිතනවට වඩා ඔයාගේ ප්‍රතිඵල ඩවුන් වෙනවා. ඉතින් පළවෙනි දේ තමයි හොඳ මේ කාලේ ආශ්‍රය කරන්න ඕන පුළුවන් තරම් ධනාත්මක හිතන අය. ඍණාත්මක දේවල් ඔලුවට දාන කට්ටිය වැඩි ළඟින් ආශ්‍රය කරන්න එපා. කතා කරන්න නිතරම හොඳ දේවල්. පාඩම් කරපු එකක් ගැන, ඒ සාමාන්‍ය වැඩ කරපු දෙයක් ගැන, හොඳ දෙයක් ගැන කතා කරන එක කෙනා ගොසිප්ස් වලට යන්නම එපා. එතනදී මම අර යන්න ගියේ මේ ගහනකොට දැන් සාමාන්‍යයෙන් ගත්තම ඔය වැඩ කරනකොට පාඩම් කරනකොට ළමයි සාමාන්‍යයෙන් මෙහෙම කරනවා. ඒතර අපේ දැන් සමහර දේවල් අර සතියක් විතර බලන්නේ නැතුව හිටියොත් එහෙම නිකන් අමතකයි වගේ අපේ මනසට දැනෙනවා. යටිහිතේ තියෙනවා මම දැන් කෙමිස්ට්‍රි අපි දැන් සමහර ළමයි ඉන්නවා කෙමිස්ට්‍රි අමාරුයි නම් සතියක් විතර කෙමිස්ට්‍රි කරනවා. ඊට පස්සේ මම අනිත් දෙක පුළුවන් කියලා. හැබැයි ඒ සතියේ කෙමිස්ට්‍රි කරලා අනිත් පොත් දෙක අල්ලනකොට මොකුත් මතක නැහැ වගේ දැනෙනවා. ඒ ඇයි අර පීඩනයත් එක්ක අර තිබ්බ යටි තාවකාලික මතකෙ තිබුණ ඔක්කොම ටික නිකන් අර අයින් කරලා වගේ මේ හිර කරලා දැන් මේ පැත්තේ ෆිසික්ස් උයි මැත්ස් උයි දෙක යට කරලා කෙමිස්ට්‍රි උඩ ටික පාත් වෙලා. දැන් ඔයාලට පේන්නේ මේ ටික විතරයි. යටි ගැඹුරු යටි හිතේ මේ දේවල් තියෙනවා. නමුත් අර නෑ වගේ දැනනවා. හැබැයි ඒ මතක නෑ වගේ දැන් හැංගීම තව තව ප්‍රබල වුණොත් ඇත්තටම මතක නැති වෙනවා. ඒ හින්දා පාඩම් කරනකොට පුතේ කවදාවත් මේ සති ගණන් එක විෂයන් අල්ලගෙන වැඩ කරන්න එපා. මේක නම් මහා ළමයි කරන තඩි වැරද්දක්. පොඩි වැරද්දක් නෙමෙයි. එඳ සාමාන්‍යයෙන් හොඳම දේ පුළුවන් නම් එක දවසකත් පුළුවන් නම් විෂයන් දෙකක්වත් වැඩ කරන්න.
විෂයන් 3ම නම් වැඩ කරන්න බැරි වෙයි. ඉතින් මොකද පේපර් එකක් දෙයක් ගන්නකොට පැය 3-4ක් එක විෂයකට දෙන්න ඕනනේ. අඩුම තරමේ පුළුවන්කමක් තියෙනවා නම් දවසකට විෂයන් දෙක ගන්නවත් වැඩ කරන්න. දවසකට පැය 4 ගානේ කරනවා නම් එක සබ්ජෙක්ට් එකක් පැය 4යි අනිත් සබ්ජෙක්ට් එක පැය 4යි පුළුවන් නම් දවසට දෙකක් කරන්න. බැරි නම් අඩුම තරමේ අපි හිතමු ඔයා සතියේ දවස් 7 වෙන් කරගන්න එක විෂයන් වලට. සඳුදා ඔයාගේ තියෙන ක්ලාසස් එහෙම arrange කරගෙන සඳුදා කෙමිස්ට්‍රි නම් අඟහරුවාදා ෆිසික්ස් බදාදා ඊට පස්සේ ආයෙ කම්බයින් මැත්ස් බ්‍රහස්පතින්දා ආයෙ මේ විදිහට බෙදලා සාමාන්‍යයෙන් අපිට පුළුවන් දවස් 6 සබ්ජෙක්ට් 3කට බෙදාගෙන එක දවසක් ඕනනම් ඔයාට අමාරු විෂයකට තියාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි තුමු සාමාන්‍ය විෂයකට දවස් දෙකක් ඔයා වෙන් කරනවා. මම කියන්නේ එක දවසකට එක විෂයක් විතරක් කරනවා. එතකොට පැය 8ක් එක දවසක් එක විෂයක් කරනවා. ඊළඟ දවසේ අනිත් විෂය කරනවා. ඊළඟ දවසේ ඊළඟ විෂය කරනවා. ඔහොම පැය 8 ගානේ ආසන්න වශයෙන් වැඩ කරද්දී එක දවසක් වැඩිපුර තියෙනවනේ. ඒ වැඩිපුර දවස ඔයාට අමාරු විෂයට වැඩි කැපකිරීමක් කරන්න. ගොඩක් ළමයි පුතේ මේ පාර ප්‍රතිඵල ගත්තම අපි මැත්ස් ප්‍රතිඵල සෝචනීය ප්‍රතිඵල තියෙනවා. ඒ 1යි C2 ළමයි දෙන්නෙක් ඉන්නවා අපේ පන්තියේ. මේක මම කාටවත් මේ වැරද්ද ගුරුවරුන්ටම දොස් කියන්න මම යන්නේ නැහැ. මොකද මැත්ස් මැත්ස් නිකන් මගේ මැත්ස් ඒ තිබ්බා කියලා මා අනිත් අයට කියන්නේ මෙන්න මේ හේතු වෙන්නේ ඔයා දැන් මැත්ස් එක පුළුවන් මැත්ස් එකම වැඩ කරනවා. අරක බැරි වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒකේ බර තවත් අඩු කරනවා. විෂයක් අමාරුයි නම් මතක තියාගන්න පුතේ ඒ අමාරු විෂයට තමයි වැඩි බරක් දෙන්න ඕනේ. එහෙම නැතුව පුළුවන්කටම බර දුන්න ගමන් ඒක රිසල්ට් එක හොඳටම හැදෙනවා. අර දෙක තව තවත් ඈත් වෙනවා. ඒ හින්දා දැන් හඳුන ගන්න ඔයා චුට්ටක් හරි යටිහිතෙන් අකමැති විෂය මොකද්ද? ඒකට තමයි අර වැඩිපුර දවස් දෙන්නේ. නෝමල් යන විෂයන් දෙකට දවස් 2 ගන්න දෙද්දී අමාරු විෂයට දවස් 3ක් දීලා ඒ විෂය ගොඩ ගන්න. ඒකත් අර සමාන මට්ටමට ගේන්න. ඊට පස්සේ සමානව වැඩ කරගෙන යන්න. අර කොහොමත් සති ගණන් එක විෂයක් ගොඩ දාලා අනිත් කරන කතාවට යන්න එපා. සහ පේපර්ස් කරනකොටත් මම කිව්වේ ඔක්කොම පාඩම් බලලා පේපර් කරනවා කියලා යන්න එපා. පේපර් කරන ගමන් බලන්න. ඔය කෙමිස්ට්‍රි කියන විෂය ගැන දැක්කත්තන් පස්සේ මාත් මැත්ස් කරන හින්දා සාමාන්‍ය මැත්ස් කරන උන්ට ටිකක් ඇත්තටම කෙමිස්ට්‍රි පොඩ්ඩක් අමාරුයි වගේ එපා වෙන ගතිය සාපේක්ෂව වැඩි. හැමෝටම මම එහෙම කියන්නේ නැහැ. නමුත් එතනදී දැන් මටත් ඇත්තට මේ කාලේ කෙමිස්ට්‍රි අමාරුයි වගේ. හැබැයි මම අන්තිම කාලේ අපේ සර් මට කියපු කතාවක් මම පිළිගත්තා. මම ඒක අදටත් විශ්වාස කරනවා අදහනවා. කෙමිස්ට්‍රි පාඩම් කරන්න ගියාට පස්සේ පාඩම් කරලා ඉවර වෙලා පේපර් කරනවා නම් කවදාවත් කරන්න බෑ. මේ පැත්තකින් බලාගෙනනොත් මේ පැත්තෙන් අමතකයි. ඒක කියන ඔය ගොනු පාඩම්, ඕගනික් කරවම කටපාඩම් කරලා පේපර් කරනකොත් කරන්න බෑ. හැබැයි පේපර් කරන ගමන් පාඩම් කරන්න. ඔයා කෙමිස්ට්‍රි පරිවර්තනයක් ගන්නවා. පරිවර්තනේ බෑ මතක නෑ බෑ. එහෙනම් ඒකට අදාළ මේ ඒ වගේ තියරි ටික චුට්ටක් බලනවා. එහෙනම් බලලා ඉවරලා පරිවර්තනය කරනවා. එතකොට අර අපි ප්‍රශ්නයක් කරන්න ගිහිල්ලා ප්‍රශ්නේ බැරි වුණාම නෝට් එකක් බැලුවොත් ඒ නෝට් එක බලන්න පුතේ කුතුහලයෙන්. අපේ මතකයේ බොහෝ දේවල් රැඳෙන්නේ කුතුහලයත් එක්ක. කුතුහලයක් නැති වුණාම මනසේ ලැබෙන තෘප්තියකුත් නැහැ. ඒක මතක හිටින්නෙත් නැහැ. විෂයක් ඒතර අපි තම ප්‍රශ්නයක් කරන්න ගිහලා ඒ ප්‍රශ්නේ බැරි වුණාම ඔයා නෝට් එකක් අරන් ඒක බලාගත්තොත් එහෙම ඒතර ඔයා මේ නෝට් එක දිහා බලන්නේ අර කුතුහලෙන් අර ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? හා මේක තමයි නම් උත්තරේ. ඒතර ඒ උත්තරේ හොඳට යටිහිතේ තැම්පත් කරගන්නවා. හැබැයි නිකන් ඔහේ නෝට් එක අරන් කියවගත්තොත් එහෙම මොකද්ද වෙන්නේ? ඔයා එතකොට අර නෝට් එක බලාගෙන ඉන්නවා. ඒ වගේ විශේෂ දැන් අමාරු දැන් මොකක්වත් දන්නේ නැහැ. ඔහේ කියවනවා. මනසට ගන්න නැහැ. එහෙනම් හොඳම දේ ප්‍රශ්නයක් බලන්න. විශේෂයෙන් කෙමිස්ට්‍රි වලට අදාළ මේක ෆිසික්ස් වලටත් අදාළයි. මැත්ස් වලට ටිකක් අදාළත්වය අඩුයි. ඔයා ප්‍රශ්න කෙපි6 උනත් පාස් පේපර් එකක් මොකක් හරි ගන්නවා. ඒ ප්‍රශ්නේ ඔයාට අමතකම පාඩමක් උනත් කමන්නේ. පාඩම් බලන්න කලින් පේපර් එකක් බලලා පේපර් එකේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ගිහිල්ලා බැරි ටික පාඩම හරහා බලනවා. ඉතින් ඔහොම ඔයා පේපර් 5ක් 6ක් 7ක් 8ක් 9ක් 10ක් කරනකොට පේපර් එක ගන්නවා බැරි දේවල් පාඩමේ බලනවා. පේපර් එක කරගෙන යනවා බැරි දේවල් බලනවා. අවසන් බැරි දේවල් ටික බලලා පේපර්ස් 10ක් 12ක් යනකොට බැරි දේවල් ටික ඔක්කොම නෝට් ඉබේම බලනවා. දන්නේම නැතුව සිලබස් එකම බලනවා. ඒක සිලබස් එක බලලා පේපර් එක කරනවා වෙනුවට පේපර් කරන ගමන් සිලබස් එක බැලුවොත් පේපර්ස් 10ක් විතර යනකොට පේපර් 10ක් කරලා සිලබස් එකත් බලලා වැඩේ ක්වොලිටි එකටම කෙරලා විවරණ සහිතව. එහෙනම් නිතරම ඒ වගේ ක්‍රමත් අනුගමනය කරන්න. මේ මං කියන විදිහටමත් නෙමෙයි. ඊටත් අමතරව ඔය හොඳ රෑන්ක් එකක් ගත්ත විෂයයකට A එකක් ගත්ත ෆස්ට් අය එකක් ගත්ත අයියා කෙනෙක් අක්කා කෙනෙක් හඳුනගෙන එයාත් එක්කත් කතා කරන්න ඔයා මොනවද කරේ කියලා. ඒගොල්ලෝගේ ආభాෂයත් ගන්න. හැබැයි ඒගොල්ලෝගේ ආభాෂය අමුමින්ම ඔයාට ගන්න එපා පුතේ. මම අර කිව්වේ නීතිපරණ කතන්දර එහෙම මොනවද ඔයාට ගැළපෙන විදිහට ඒවා හදාගන්න. මේ දේවල් කරන ගමන් සහ අනිත් එක විභාගය පිළිබඳ අනියත බියක් ඇති කරගන්නත් එපා. අනියත අසාමාන්‍ය බලාපොරොත්තු තියාගන්නත් එපා. මම කියවනේ විභාගය සම්බන්ධ සමහරලාට දැන් සමහර ළමයි ඉන්නවා මට දිස්ත්‍රික්කේ පළවෙනිය වෙන්න ඕන. ඔය හිතන්නේ පළවෙනිය විතර දෙවෙනිය තුන්වෙනිය කියන හිතන්නේම නැහැ. අන්න ඒ වගේ හින්දාත් සමහර ළමයි ප්‍රෙෂර් වෙනවා.
තව ළමයෙක්ගේ ලකුණු මට වඩා වැඩි වුණ ගමන් මට ටිකක් වේදනාවක් දැනෙනවා නම් ඒකට පුතේ කියන වචනේ ඊර්ෂ්‍යාව එකක්. ඒක නිකන් මම කියන්න වැරදිස් තැන්න එපා. ඒක අපේ ඊර්ෂ්‍යාවට ආසන්න වශයෙන් සමාන වෙන සිතුවිල්ලක්. එහෙම වෙන්න ඕනේ නැහැ. නිතරම ප්‍රතිඵලයේ දිහා පුතේ අත් බලන්න නිරපේක්ෂව. සාපේක්ෂව බලන්න යන්න එපා. ඔයා උත්සාහ කරන්න හොඳ A3ක් හොයාගන්න. ලකුණු 91 විෂයකට ලකුණු 90කට එහා ගිය A3ක් ගන්න පුළුවන් නම් ඔයාට මොකද විශ්වවිද්‍යාලය යන්න පුළුවන්. ඒ හොඳටම ඇති කියලා හිතන්න. 90කට එහා පුළුවන් නම් 99%ටම යන්න. ඒතර අර තව කෙනෙක්ගේ ප්‍රතිඵලයක් දැකලා අපි සංස්කන්ධනය කරන්න ගියොත් එහෙනම් පුතේ වෙන්නේ අපි තව මානසිකව වැටෙනවා. අපේ දක්ෂතා අපිට යන්න තියෙන ටාගට් අපේ හැකියාවන් තව අඩු වෙනවා. ඒ හින්දා නිතරම තමන්ගේ අර සීනත් එක්ක තමන්ගේ අරමුණුත් එක්ක තමන්ගේ වැඩ සැලසුම් කරනවා මිසක් අනුන්ගේ ප්‍රතිඵලත් එක්ක අනුන් වැඩ කරන දේවල්ත් එක්ක ගලපන්න යන්නත් එපා. මොකද සමහර ළමයිට ලොකු පීඩනාවටපත් වෙන විභාග කාලෙදී අර මම පළවෙනියා වෙනවා කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි මට වඩා වැඩි කට්ටිය පන්තියම දැකපු ගමන් තමන්ව ඩවුන් වෙනවා. එහෙම දේවලුත් තියෙනවා. ඉතින් ගොඩක් දේවල් කතා වෙන්නත් බෑ පාඩමට එන්නත් ඕනේ. ඒ හින්දා මේ දේවල් ටිකත් හිතට ගන්න 2021 දී ඇත්තටම A3ක් ගන්න පුතේ මේ තියෙන කාලේ හොඳටම ඇති සැලසුම් සහගත විදිහට ඔයාට ගැළපෙන විදිහට ඔයාගේ කාලසටහන ඔයා හදාගන්න එච්චරයි ඉතින් තියෙන්නේ.